ආයිබෝවන් ලබන්නා වූ 2022 වර්ෂය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔබ හැමදෙනාටම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ජ්‍යොතිෂ වාස්තුවා গুপ্ত විද්‍යා කටයුතු ඇතුළත් මාගේ ඉසුරු ඇස්ට්‍රොලොජි සහ කේන්දරේ YouTube channel දෙකට ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පාඩම් එක් කරන මාගේ හඳහන ඉංග්‍රීසි channel එකට ඒ වගේම සෙත් පිරිත් ඇතුළත් බොදු සෙත් පිරිත් YouTube channel එකට 70 80 දශකයේ ඉතා මිහිරි ගීත ඇතුළත් හද රැඳි ගී YouTube channel එකටත් ඔබ හැමදෙනාම අදත් මා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා හඳහන ඉංග්‍රීසි channel එකේ මගේ ඉංග්‍රීසි පාඩම් ඇතුළත් වෙනවා. මේ වෙන විට පාඩම් 6ක් ඇතුළත් කරලා තියෙනවා. මුල් පාඩම් 4 සියලුම channel වල ඇතුළත් කරා. නමුත් පස්වන පාඩමෙන් පසුව මා එම පාඩම් ඇතුළත් කරන්නේ හඳහන ඉංග්‍රීසි channel එකේ පමණයි. එහෙමනම් ඔබ ඉංග්‍රීසි භාෂාවට යම් දුර්වලතාවයක් තියෙනවා නම් මගේ පාඩම් හදාරන්න හඳහන ඉංග්‍රීසි channel එකට ඔබ සම්බන්ධ වන්න. මා ඉල්ලා සිටිනවා මගේ මේ YouTube channel 5 subscribe කරන්න, ඒ වලට දාන වීඩියෝ වලට like කරන්න, ඒ වගේම ඔබේ අදහස comment එකක් මගින් ඉදිරිපත් කරන්න. මා අද බලාපොරොත්තු වන්නේ 2022 නව වර්ෂය මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ කියන අපි හැමදෙනාටම මොන ආකාරයට ගෙවිලා යනවද කියලා ඔබට කරුණු ඉදිරිපත් කරන්න. මා බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝව ආරම්භයේදී සඳු ග්‍රහතුමා හැර මොකද සඳු ග්‍රහතුමා දිනෙන් දෙකෙන් තුනෙන් තමන්ගේ රාශි මාරු කරන නිසා එම ග්‍රහතුමා හැර අනෙකුත් සියලුම ග්‍රහතුමන්ලා 11 දෙනාම 2022 වර්ෂය පුරාම මොන ආකාරයෙන් ගෝචරය වෙනවද කියලා ඔබට පලාපල ඉදිරිපත් කරන්න. ඒ වගේම 2022 වර්ෂය තුල සිදුවන සියලුම අර්ධ පූර්ණ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ පිළිබඳ දිනවකවානු ඔබට ඉදිරිපත් කරන්න. ඒකම ඔබ දන්නවා අවුරුද්ද පුරාම ග්‍රහ යුද්ධ පවතිනවා. මේ පිළිබඳවත් ඔබ දැනුවත් කරන්න. ඒකම වර්ෂය පුරාම සිද්ධ වෙනවා සමහර වෙලාවට මාසයකට දින එකක් සමහරට දෙකක් සමහරට තුනක් බැගින් මහාපාත දර්ශනය කියලා දෙයක්. මේ සිදුවෙන දිනවකවානුත් මා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි බලමු මුලින්ම රවි ග්‍රහතුමා කොහොමද 2022 වර්ෂයේ ගෝචරය වෙන්නේ කියලා. ජනවාරි 14 වෙනිදා මකර රාශියේ, පෙබරවාරි 13 කුම්භ රාශියේ, මාර්තු 15 මීන රාශියේ, අප්‍රේල් 14 මේෂ රාශියේ, මැයි 15 වෘෂභයේ, ජුනි 15 මිථුනයේ, ජූලි 15 කටකයේ, අගෝස්තු 15 සිංහයේ, සැප්තැම්බර් 17 කන්‍යාවේ, ඔක්තෝබර් 17 තුලාවේ, නොවැම්බර් 16 වෘශ්චිකයේ, දෙසැම්බර් 16 ධනුවේ. ඒ වගේම කුජ ග්‍රහතුමා ජනවාරි 16 ධනුවේ, පෙබරවාරි 26 මකරේ, අප්‍රේල් 7 කුම්භයේ, මැයි 17 මීනයේ, ජුනි 27 මේෂයේ, අගෝස්තු 10 වෘෂභයේ, ඔක්තෝබර් 17 මිථුනයේ, ඔක්තෝබර් 30 වක්‍ර වීමක් වෙනවා, නොවැම්බර් 13 මිථුනයේ ගෝචරය වෙනවා. බුධ ග්‍රහතුමා ජනවාරි 14 වක්‍ර වීමක් වෙනවා, පෙබරවාරි 4 නිවෘත වීමක් වෙනවා, මාර්තු 6 කුම්භයේ, මාර්තු 24 මීනයේ, අප්‍රේල් 8 මේෂයේ, අප්‍රේල් 25 වෘෂභයේ, මැයි 10 වක්‍ර වීමක්, ජුනි 3 නිවෘත වීමක්, ජූලි 2 මිථුනයේ, ජූලි 17 කටකයේ, අගෝස්තු 1 සිංහයේ, අගෝස්තු 21 කන්‍යාවේ, සැප්තැම්බර් 10 වක්‍ර වීමක්, ඔක්තෝබර් 2 නිවෘත වීමක්, ඔක්තෝබර් 27 තුලාවේ, නොවැම්බර් 14 වෘශ්චිකයේ, දෙසැම්බර් 4 ධනුවේ, දෙසැම්බර් 29 වක්‍ර වීමක් වෙනවා. ගුරු ග්‍රහතුමා අප්‍රේල් 13 මීනයේ, ජූලි 29 වක්‍ර වීමක් වෙලා නොවැම්බර් 24 නිවෘත වීමක් වෙනවා. සිකුරු ග්‍රහතුමා ජනවාරි 29 නිවෘත වීමක්, පෙබරවාරි 27 මකරේ, මාර්තු 31 කුම්භයේ, අප්‍රේල් 27 මීනයේ, මැයි 23 මේෂයේ, ජුනි 18 වෘෂභයේ, ජූලි 13 මිථුනයේ, අගෝස්තු 7 කටකයේ, අගෝස්තු 31 සිංහයේ, සැප්තැම්බර් 25 කන්‍යාවේ, ඔක්තෝබර් 18 තුලාවේ, නොවැම්බර් 11 වෙනිදා වෘශ්චිකයේ,
දෙසැම්බර් 5 ධනුවේ දෙසැම්බර් 29 මකර රාශියේ. එමනම් සෙනසුරු ග්‍රහතුමා අප්‍රේල් 29 කුම්භයේ, ජූනි 5 වක්‍ර වීමක්, ජූලි 12 මකරේ, ඔක්තෝබර් 23 නිවෘත වීමක් සිද්ධ වෙලා එතනින් පසුව මුළු වර්ෂයම මකර රාශියේ ගත කරනවා. රාහු ග්‍රහතුමා 2022 අප්‍රේල් 12 වෙනිදා දවල් 1:56 දක්වා ඉන්නේ තමන්ගේ උච්ච භවන වෙච්ච වෘෂභ රාශියේ. එහෙමනම් දවල් 1:56න් පසුව තමන්ගේ සතුරු රාශිය වන මේෂ රාශි ගත වෙනවා. මෙහෙම ඔක්තෝබර් 30 වෙනිදා රාත්‍රී 7:47 වෙනකන් මේෂ රාශියේ ගෝචර වෙලා තමන්ගේ සතුරු හා සමාන මූට රාශිය වන මීන රාශි ගත වෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා රාත්‍රී 7:47ට. එහෙමනම් ඔක්තෝබර් 30 වෙනිදා ඉඳලා 2025 මැයි 18 වෙනිදා රාත්‍රී 7:45 වෙනකන් මීන රාශිය තමයි ගත කරන්නේ. ඔබ දන්නවා රාහු ග්‍රහතුමත් කේතු ග්‍රහතුමත් දෙදෙනම ඉස්සරහට නෙවෙයි යන්නේ ආපස්සට පසුපසට යන බව. ඒ නිසයි මේ ඉදිරි රාශි කියවෙන්නේ නැත්තේ. එහෙනම් කේතු ග්‍රහතුමා අප්‍රේල් 12 වෙනිදා දවල් 1:56 වෙනකම් ඔබ දන්නවා තමන්ට උච්ච රාශිය වන වෘශ්චික රාශි ගත වෙලා ඉන්නවා. එතනින් පසුව 1:56න් පස්සේ තමන්ගේ සතුරු රාශිය වන තුලා රාශි ගත වෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා රාහු ග්‍රහතුමා වගේම රාත්‍රී 7:47ට ආපස්සට ගමනකේදීලා කන්‍යා රාශි ගත වෙලා 2025 මැයි 18 වෙනිදා 7:45 වෙනකම්ම කන්‍යා රාශියේ සිටිනවා. එහෙමනම් යුරේනස් ග්‍රහතුමා 2017 5:13 වෙනිදා ඉඳලා 2024 ජුනි 2 වෙනිදා වෙනකම් තමන්ගේ සම මූට වුණු මේෂ රාශියේ යන්නේ. එහෙමනම් 2022 අවුරුද්ද පුරාම යුරේනස් ග්‍රහතුමා ඉන්නේ මේෂ රාශිය බව මතක තබා ගන්න. ඒ වගේම නෙප්චූන් ග්‍රහතුමා 2009 දෙසැම්බර් 4 වෙනිදා ඉඳලා 2022 අප්‍රේල් 18 වෙනිදා වෙනකම් තමන්ට සම භවන වුණු කුම්භ රාශියේ ඉඳලා මීන රාශියට ගිහිල්ලා මීන රාශියේ 2022 4:18 ඉඳලා 2022 9:11 වෙනකම් වක්‍ර ගමනක යෙදෙනවා. එහෙමනම් වක්‍ර ගමනක යෙදিলা 2022 9:11 වෙනිදා කුම්භ රාශිගත වෙන මේ නෙප්චූන් ග්‍රහතුමා 2033 පෙබරවාරි 12 වෙනිදා වෙනකම් එහි ගත කරනවා. එහෙමනම් අවසාන වශයෙන් ප්ලූටෝ ග්‍රහතුමා 2021 ජනවාරි 4 වෙනිදා ඉඳලා 2038 මැයි 6 වෙනිදා දක්වා තමන්ගේ නීච භවන වුණු කුම්භ රාශියේ ගත කරන බව අමතක කරන්න එපා. එහෙමනම් මං හිතන්නේ ඔබට දැන් හොඳ වැටහීමක් තියෙනවා මුළු අවුරුද්ද පුරාම තඳු ග්‍රහතුමා ඇරෙන්න අනිකුත් සියලුම ග්‍රහතුමන්ලා මොන ආකාරයෙන් මොන රාශියේ ඉන්නවද කියලා. එහෙමනම් මම පලාපල කියනකොට කොයි කරුණු එකකින් එක දැන් කියන්නේ නැහැ. මේක පොදුවේ දැන් කියලා තියෙන්නේ. පැහැදිලිව ඔබට දෙයක් කියන්න කැමතියි. මා 2021 අවුරුද්ද පුරාම ඔබ දන්නවා සියලුම ග්‍රහ ගෝචර පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කරා. එහෙමනම් මම 2022 අවුරුද්දේ සියලුම ග්‍රහ ගෝචර විග්‍රහයන් මම මාස්පතා සහ ඒ කාලවකවානු අනුව 2022 අවුරුද්ද පුරාමත් ඉදිරිපත් කරන බව මතක් කරනවා. ඔබ හැම කෙනෙක් මේ වලට සවන් දෙන්න. එතකොට මේ අවුරුද්ද පුරා කියන ග්‍රහ ගෝචරයට වඩා තවත් විස්තරයක් ඔබට එකින් එක ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අපි කතා කළේ ග්‍රහතුමන්ලාගේ ග්‍රහ ගෝචර පිළිබඳ. දැන් අපි දැනගන්න ඕන 2022 වර්ෂයේ සිදුවන ග්‍රහ යුද්ධ මොනවද කියලා. මේ අනුව පෙබරවාරි 16 වෙනිදා සිකුරු කුජ ග්‍රහතුමන්ලා යුද්ධයක යෙදෙනවා. මාර්තු 2 බුධ සනි, මාර්තු 6 සිකුරු කුජ, මාර්තු 21 බුධ ගුරු, මාර්තු 23 බුධ නෙප්චූන්, මාර්තු 29 සිකුරු සනි, අප්‍රේල් 5 කුජ සනි, අප්‍රේල් 12 ගුරු නෙප්චූන්, අප්‍රේල් 18 බුධ යුරේනස්, අප්‍රේල් 28 සිකුරු නෙප්චූන්, මැයි 1 සිකුරු ගුරු, මැයි 18 කුජ නෙප්චූන්, මැයි 29 කුජ ගුරු, ජුනි 12 සිකුරු යුරේනස්, අගෝස්තු 2 කුජ යුරේනස්, සැප්තැම්බර් 26 බුධ සිකුරු, නොවැම්බර් 22 බුධ සිකුරු සහ දෙසැම්බර් 29 වෙනිදා නැවතත් බුධ සිකුරු ග්‍රහතුමන්ලා ග්‍රහ යුද්ධවල යෙදෙනවා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ ග්‍රහ ගෝචරයන් පිළිබඳව පලාපල කතනය කරනකොට ඒ මාසවල සිදුවන ග්‍රහ යුද්ධ නැවත මතක් කරලා කවුද ඒ යුද්ධෙන් දිනන්නේ කියන එක වඩාත් පැහැදිලි කරලා පෙන්නන්න. ඒ අනුව ඔබට ඒක බලපාන්නේ කොහොමද කියලා කියන්නත් මම අදහස් කරනවා. ඒකම දැන් ඔබ දැනගත යුතුයි 2022 වර්ෂයට සිදුවන සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ මොනවද කියලා. ඒ අනුව
අර්ධ සූර්යග්‍රහණයක් සිදු වෙනවා මැයි මාසේ පළවෙනිදා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා මැයි මාසේ 16 වෙනිදා. අර්ධ සූර්යග්‍රහණයක් සිදු වෙනවා ඔක්තෝබර් 25 වෙනිදා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා නොවැම්බර් 8 වෙනිදා. එහෙමනම් මේ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලදී ඔබ දන්නවා සුබඵල අසුබඵල දෙකම ප්‍රදානය වෙනවා. එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා ඒ ග්‍රහ ගෝචර සිදු වෙනකොට ඔබට ඒ සූර්යග්‍රහණයෙන් හෝ චන්ද්‍රග්‍රහණයෙන් මොන ඵල ලැබෙනවද කියලා ග්‍රහ ගෝචර පිළිබඳ වීඩියෝ දානකොට ඒවලට එකතු කරලා මේ කරුණුත් කියන්න. ඒකම විශේෂ කරුණක් තියෙනවා මහාපාත දර්ශනය කියලා. මේ මහාපාත දර්ශනය සිද්ධ වෙන දිනේ පැය 6යි මිනිත්තු 24ක් තුල කිසිම සුබ කටයුත්තක් යොදාගන්නේ නැහැ. එහෙනම් ඔබට යම්කිසි විදියක සුබ කටයුත්තක් යෙදිලා තියෙනකොට ඔබ බලන්න මේ මහාපාත දර්ශනයට අහු වෙලා තියෙනවද කියලා පැය 6ක් ඇතුළත. හොඳයි. ඒ අනුව ජනවාරි 13, ජනවාරි 27, පෙබරවාරි 8, පෙබරවාරි 21, මාර්තු 5, මාර්තු 19, මාර්තු 31, අප්‍රේල් 14, අප්‍රේල් 26, මැයි 9, මැයි 22, ජුනි 14, ජුනි 17, ජූලි 1, ජූලි 15, ජූලි 30, අගෝස්තු 13, අගෝස්තු 28, සැප්තැම්බර් 11, සැප්තැම්බර් 26, ඔක්තෝබර් 10, ඔක්තෝබර් 25, නොවැම්බර් 8, නොවැම්බර් 23, දෙසැම්බර් 7 සහ දෙසැම්බර් 21 වෙනිදා ව්‍යතිපාත සහ වෛද්‍යුති කියන ඒ මහාපාත දර්ශනයන්ට අසුවන දින. මේ අවුරුද්ද පුරා ග්‍රහ ගෝචරයේදී මා බලාපොරොත්තු වෙනවා දෙදෙනෙකුට නොමිලේ කේන්ද්‍ර පරීක්ෂාවන් දෙකක් කරන්න. පළවෙනි එක තමයි වචන 3කට වැඩියේ අර්ථයක් තියෙන 500 වෙනි කමෙන්ට් එකට නොමිලේ කේන්ද්‍ර පරීක්ෂාවක් ලබා දෙන්න. මුළු අවුරුද්දට බලපාන පලාපල කතනයක්. ඒ වගේම දෙවැනි වාසනාවන්තය තෝරගන්නේ ඔබේ Facebook එකේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරනකොට hashtag එක සමග ඉසුරු ඇස්ට්‍රොලොජි කියලා ටයිප් කරන්න. ඒ ටයිප් කරලා දාන ආකාරය පිළිබඳ සාම්පල් පෝස්ට් එකක් දැන් ඔබට තිරේ දිස් වෙනවා. එහෙමනම් ජනවාරි 1 වෙනිදා වෙනකොට ඒ ඔබ දාපු පෝස්ට් එකට වැඩිම ලයික් ප්‍රමාණය ලැබුණු කෙනාට මුළු අවුරුද්ද මේ ග්‍රහ මාරුත් එක්ක ඔබට කෙසේ බලපානවද කියලා සම්පූර්ණ විග්‍රහයක් මම ඔබට සිදු කරලා දෙනව නොමිලි. මාගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් කිව්වොත් මෙරට හෝ විදේශ ඕනෑම රටක සිටින ඔබට දලහා විද්‍යාත්මක භාව කේන්ද්‍රයක් දෙකක් සාදලා ඔබට අදාළ පලාපල මුළු ජීවිත කාලෙටම ග්‍රහයකින් ග්‍රහයට මොන ආකාරයෙන්ද ඔබේ ජීවිතයට බලපාලා ඉන්නේ. ඒ වගේම කොටුවෙන් කොටුවට ওই කොටු 12ම ආශ්‍රිතව සම්පූර්ණ ජීවිත කාලයට බලපාන විදියට ඒකම ඔබට සුබදායක ලෙස මුළු ජීවිත කාලෙටම බලපාලා තියෙන යෝග විස්තරාත්මකව ඒ වගේම නරක යෝග විස්තරාත්මකව ඒ යෝගවල බලය තව වැඩිවීමට හෝ අඩුවීමට හේතු කාරණා වෙන සිදුවීම් ඊට අමතරව විවාහ දෝෂ මුළු ජීවිත කාලෙටම බලපානේවා මේ ආදි වශයෙන් ඔබට අවශ්‍ය වසර ගණනාවට අදාළ මහදසා අතුරුදසා වල සම්පූර්ණ විග්‍රහයන් වගේම ඉදිරි කාලවලට බලපාන සියලු ඒරාෂ්ටක දෝෂ පිළිබඳ තත්ත්වයන් පිළිබඳ පලාපල කතනයක් WhatsApp, Viber, Imo, Messenger තාක්ෂණ ඔස්සේ පටිගත කරලා ඔබ වෙත ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ පලාපල කතනය ලැබුණට පස්සේ මාත් එක්ක ඒ පිළිබඳ සමාලෝචනයක දෙන්නත් ඔබට අවස්ථාව මා ලබා දෙනවා. ඊට අමතරව මා විසින් ඒ අපල සඳහා ඔබටම කරගන්න පුළුවන් පිළිවෙත් පත්‍රිකා මා ඔබට ලබා දෙනවා. ඔබට කරගන්න අපහසු නම් විශේෂයෙන්ම ඔබ විදේශ රටවල ඉන්නකොට ඒ සඳහා කළ යුතු පිළිවෙත් මා විසින් කරලා දෙන්න පොරොන්දු වෙනවා. ග්‍රහ අපල සඳහා අදාළ වාර ගණන ජීවන් කළ සියලුම යන්ත්‍ර සකස් කරවගෙන ඒවා පැලැන්දීමේ කටයුතු සිදු කරගන්න පුළුවන්. ඒවයි ජීවන් කටයුතු සිදු කරපු ඒ වාර ගණන් ඔබට මා වෙතින් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම දෙහි කැපීමේ ශාන්ති කර්මය මාලාවා සිද්ධ කරගන්න පුළුවන්. નિયમિત මැණික් ගල් යෙදු අදාළ වාර ගණන ජීවම් කළ මුදු මා වෙතින් ලබා ගන්න පුළුවන්. අදාළ වාර ගණන ජීවම් කළ ටයිගර්ස් අයි බ්‍රේස්ලට් පළඳන ඒ වගේම රුද්‍රාක්ෂ මා වෙතින් ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒකම නියමාකාරයෙන් ඝන පිහිටුවල සකස් කළපු සෙත් කවි අදාළ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා වැඩ සිටින දේව මන්දිරයක් තුලදී ඔබට ගායනා කරවා ගන්නටත් මා ලබා පුළුවන්. ඒ වගේම සියලුම ග්‍රහ පූජාවන් මා වෙතින් ඉටු කර ගන්නත් පුළුවන්.
ඒකම සියලුම වාස්තු විද්‍යා කටයුතු හා ගෘහ නිර්මාණ ශිල්පීය කටයුතු සහ গুপ্ত විද්‍යා කටයුතු පෝරුවේ චාරිත්‍ර ඇතුළු අකුරු කියවීම ආදී ඕනෑම චාරිත්‍ර කටයුත්තක් මා විසින් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒකම පුද්ගල ව්‍යාපාර වාහන සඳහා නියමාකාරයෙන් ගණ පිහිටවනු ලැබූ නම් ඔබට මා වෙතින් ලබා ගැනීමට හැකි වගේම ඉසුරු මංගල සේවය මගින් ඔබට ඔබේ දරුවට ඔබේ සහෝදරයට සහෝදරියට ඥාතියට හිතවතාට මා වෙතින් නියම විවාහ සහකාරිය සොයා ගැනීමේ අවස්ථාවත් සලසා තියෙන බව ඉතාම සතුටින් කියන්න කැමතියි. හොඳයි එහෙනම් මගේ ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරේ නාලිකා 2 subscribe කරන්න. ඒ වගේම මගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනීමේ හඳහන ඉංග්‍රීසි channel එකත් ඒ වගේම සෙත් පිරිත් අඩංගු බොදු සෙත් පිරිත් channel එකත් ඒ වගේම 70 80 දශකයේ ගීත අඩංගු හද රැඳිගී සංගීත channel එකත් subscribe කරන්න. ඒ වගේම මම දමන වීඩියෝවක් ඔබට ෂණිකව notification එකක් ගෙන්වා ගැනීමට subscribe කරලා ඒකේ දකුණු පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මගේ videos හොඳ නම් like කරන්න. ඒකම ඔබේ අදහස comment එකක් මගින් ඉදිරිපත් කරන්න. දැන් අපි බලමු 2022 මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන ලග්න 12ට මේ අවුරුද්ද කොහොම බලපාවෙනවද කියලා. මීන ලග්න හිමියන්ට ඔබේ ලග්නාධිපති වන බ්‍රහස්පති ග්‍රහතුමා 12 වෙන්නේ ඒ වගේම 9 වෙන්නේ සඳු සමග කුජ කේතු ඒකම 10 රවි සිකුරු සහ 11 වෙන්නේ සනි බුධ කියන ග්‍රහතුමන්ලා ගෝචරයෙන් ගමන් කරමින් තමයි මේ වසර ඔබට මීන ලග්න හිමියන්ට උදව් වන්නේ. එහෙමනම් ඔබේ ගෘහ ජීවිතය ගැන කතා කරොත් අවුරුද්දේ මුල් මාස කීපය තුල ඔය අප්‍රේල් විතර වෙනකන් බලාපොරොත්තු නැති කරදර ඇතිවීම, මිතුරන් ඥාතීන් අමනාප වීම, තද ලෙස රාගාධික වෙලා අවකල් ක්‍රියාවන්ට ගිහිල්ලා නිന്ദාපාස විඳීම්, වැයපක්ෂයේ ඉහළ යාම, ලැබීම් අඩුවීම, සතුරු කරදර, නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. දරුවන් වෙනුවෙන් අමතර වියදමක් වෙහසක් දරන්න වෙන මාස කිහිපයක් වෙනවා මුල් මාස කිහිපය. නමුත් එතනින් පසුව ඔය අප්‍රේල් මාසේ 15 වෙනිදා විතර වෙනකොට ওই තත්ත්වයන් සියල්ලම වෙනස් වෙලා සමාජ සේවා කටයුතු වලට යෙදෙමින් තමන්ගේ දරුවන්ගේ කටයුතු ජයග්‍රහණ නිසා සතුටට ප්‍රීතියටපත් වීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම gedara පින්කම් කරන්න සිද්ධ වෙන වර්ෂයක් මේ වර්ෂය. ඔය පෙම් සම්බන්ධතා පවත්වන තරුණ තරුණියන්ගේ ඒව කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. ඒ වගේම මංගල යෝග උදා වෙනවා වගේම ඒවා විවාහ වලින් කෙලවර වන වසරක් හැටියට 2022 හඳුන්වන්න පුළුවන්. ඔය රාහු මහදසා අතුරුදසා අයට නම් අවුරුද්ද පුරාම වියදම් පැත්ත ඉහළ යාමක් තියෙනවා. එහෙමනම් රාහු මහදසා අතුරුදසා විදසා සූක්ෂම දසා ගත කරන අය වියදම් පාලනය කර ගැනීමට මේ 2022 අවුරුද්ද සිතී තබා ගන්න. ඔය විදේශ ගමන් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ කටයුතු අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා. හදිසි ධන ලාභයක් ඔබට උරුම වෙන්න තියෙනවා. ලොතරැයිපත් මිලට ගැනීමක් කරන්න. ගත වූ කාලයේ තිබුණු අවිවේකී බව නැති වෙලා අසනීපකත් තිබුණනම් ඒවෙන් සුවය ලැබිලා කරන කියන ගොඩක් දේවල් සාර්ථකත්වයටපත් වෙන අවුරුද්දක් වගේම සතුරු කරදර ඉවත් වෙනවා. ඒකම ඔබත් එක්ක තරඟ කරන්න හිටිය අය පසුබෑමට හෝ ඉවන් ඉවත් වීමට ඔවුන්ට සිදු වෙන බවත් විශේෂ වශයෙන් කියන්න කැමතියි. එහෙමනම් ආර්ථික තත්ත්වය ගත්තොත් මුල් මාස කිහිපේ පමණක් වියදම් ඉහළ යනවා. ආදායම් මාර්ග වලට බාධා ඇති වෙන කාලයක්. නමුත් එතනින් පසුව අවුරුද්ද පුරාම මිශ්‍ර ඵලදායක තත්ත්වයක් ධනය ලැබීමට ආර්ථික තත්ත්වයට පෙන්눔 කරනවා. කොහොමුණත් මේ මුල් මාස 3න් පස්සේ විදේශ රැකියාවලට යන අයට විදේශවල රැකියා කරන අයට බොහොම යහපත් කාලයක් වෙනවා. වගේම විදේශ එක්ක සම්බන්ධතා ඇතුව කරන ව්‍යාපාර වලින් ලොකු ලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. කොහොමුණත් ওই ව්‍යාපාර සඳහා මුදල් යොදවනකොට මුළු අවුරුද්ද පුරාම ඔබ තරමක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. එසේ කරනකොට ඒ ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් තියෙන උගත් වැඩිහිටි අයගේ අවවාද අනුශාසනා උපදෙස් පිළිපදින්න කියලා මතක් කරනවා. කොහොමුණත් ස්වයං රැකියා කරන මීන ලග්න හිමියන්ට බොහොම සුබදායක තත්ත්වයක් උරුම වෙනවා. රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන කතා කරොත් මුල් මාස 3 අතරේ ඒ රැකියාවලට බාධා උසස් වීම, පඩි වැඩි වීම වලට ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. නමුත් අප්‍රේල් මාසයෙන් පස්සේ ආයතන ප්‍රධානීන්ගේ ආදරය, ගෞරවය, කරුණාව ඔබට හිමි වෙනවා. වගේම උසස් අයගේ උදව් උපකාරات ලැබෙනවා. තනතුරේ වෙනසක්, උසස් වීමක් මේ අවුරුද්ද තුල ඔබට හිමි වෙන්න තියෙනවාමයි.
නියම නායකයෙක් හැටියට කටයුතු කිරීමේ ඔබේ සහජ හැකියාව ඉස්මතු වෙන වර්ෂයක්. නිතරම ගිය තැනක ප්‍රධානත්වයට පත් වෙනවා. තරඟ විභාග බොහොම පහසුවෙන් ජයග්‍රහණය වගේම ඔබ ඕනෑම වර්ගයක තරඟයකට ඉදිරිපත් වුණොත් එයින් ජය තමයි හිමිවන්නේ. ඔය අප්‍රේල් මාසයෙන් පස්සේ රැකියාවට ඊටාම සුබදායක කාලයක් හැටියට පොදුවේ කියන්න පුළුවන්. නමුත් සෙනසුරු මහදසා, අතුරු දසා, විදසා, සූක්ෂම දසා ගත කරන අය තරමක් ප්‍රවේශම් විය යුතුයි. මොකද මේ අප්‍රේල් 29 වෙනිදා 12 වෙනිදාට සෙනසුරු ග්‍රහතුමා පැමිණීම මගින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කරොත් වසරේ මුල් මාස කිහිපය සෙම් රෝග, මේදය හා රුධිරය ආශ්‍රිත අසනීප විශේෂයෙන් දියවැඩියා තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. ජලයෙන් ඔබට කරදර විපත් ඇති වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. එහෙමනම් අවේලාවේ නාන එක, වැස්සට තෙමීම, පිනිබෑම වැනි කටයුතු වලින් පුළුවන් තරම් ඉවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ජලය ආශ්‍රිත ස්ථානවල විනෝද වන්නට ඔබ යන්න එපා. ජලයෙන් මේ අවුරුද්ද ඔබට යම් අගුණ තත්ත්වයක් පෙන්눔 කරන නිසා. කොහොමුණත් මීන ලග්න හිමියන්ගේ සුබ දින වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා. ජය අංක 3 සහ 5. ඒ වගේම වර්ණ වන්නේ රතු සහ කහ පෑයන්. අය 8ක් සහ වැය 11ක් වශයෙන් ඔබට මේ අවුරුද්ද පෙන්눔 කරනවා. ඔබට විශේෂ දෙයක් කියන්න කැමති. මේ වීඩියෝවේ මුලින්ම මා ඇතුළත් කරලා තියෙනවා 2022 වර්ෂය පුරාම කොහොමද සඳු ග්‍රහතුමා ඇරෙන්න අනෙකුත් සියලුම ග්‍රහතුමන්ලා ගෝචරය වන ආකාරය. ඒක ඊටාම ඔබට වැදගත් වෙනවා. ඒ වගේම මුළු අවුරුද්ද පුරාම සිදුවන සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ පිළිබඳ කරුණු. ඒකම 2022 වර්ෂය පුරාම සිදුවන ග්‍රහ යුද්ධ සහ නැකත් සෑදීමේදී විශේෂ වශයෙන් සලකන මහාපාත දර්ශනය සිදුවන දිනවකවානු ඇතුළත් කරලා තියෙනවා. ඔබ ජ්‍යොතිෂය කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් නම් මෙම ලග්න පලාපල නරඹන්න කලින් මගේ වීඩියෝවේ මුල් කොටස නරඹන්න. ඊට අමතරව මා වෙතින් ඉටු කරවා ගන්නා පුළුවන් සේවාවන් 11ක් පිළිබඳ දීර්ඝ විස්තරයක් මා එහි අඩංගු කරලා තියෙනවා. ඒ නිසා මාගේ වීඩියෝවේ මුල් කොටසට සවන් දෙන ලෙස ඊටාම කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා. එනම් ඔබට ලබන්නා වූ 2022 වර්ෂය නිදුක් නිරෝගී වාසනාමන්තම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.